සාදු සාදු බොදුනුන්ගේ හදවතේ නාලිකාව මෙත් සදා විකාශය මෙත් සිතින් යුතුව ඔබ වෙතට ගෙනෙනු ලබන මෙත් බුද්ධාභි වන්දනා උතුම් දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අර්ථවත් වූ සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමටයි අප සූදානම් වන්නේ. සදහස් සොබෙනතුනි සියලු දෙනාටම මෙත් සිතින් යුතුව පිං සිතින් යුතුව ආරාධනා කරනවා. මේ උතුම් සධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න නරඹන්න සියලු දෙනාටම ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් සධර්ම දේශනාව සිදු කරනු ලබන අපගේ ගෞරවනීය පින්වත් දේශිකානන් වහන්සේව පළමු කොට ඔබ අප සෑම සියලු දෙනාම පිළිගනිමු. උන්වහන්සේ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අප පින්වත් පූජ්‍යපද හසලක සීල විමල ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා වැඩම කර සිටින්නේ. උන්වහන්සේව පාදහාවේ වන්දනින් යුතුව සාදුකාර ලබා දීලා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහව සොබෙනතුනේ අද දින මේ උතුම් සධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන සදහවත් සොබෙනතුන් පිළිබඳවයි මම ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. බියගම හේනිහත්ත පදිංචි අශෝක අමරකෝන් නන්දනී ජයසිංහ සමග විවාහ වී දෙසැම්බර් මාස 10 වෙනිදාට වසර 25ක් පිරීම නිමිත්තෙනුයි මේ දෙපළ පින්වත් දෙපළ අද දින මේ උතුම් සධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ ලෙස සිහිපත් කර තිබෙනවා. දෙපාර්ශ්වයේම මේ ගිය සියලුම ඥාතීන්ට පින්පෙත් පැමිණීමටත් දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ලෝකවාසී සියලුම පින්වතුන්ට ධර්ම අවබෝධය පිණිසත් නිවන් මාර්ගය පූර්ණය කර ගැනීම සඳහාත් මේ උතුම් සධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවේ ලෙසම ඉෂ්ට සිද්ධ වේවායි අපිත් මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අපි සියලු දෙනාම සාදුකාර ලබා දීලා ආරාධනා කර සිටිමු අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් වටිනා වූ අර්ථවත් වූ සද්ධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති තී. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දෙනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ඊටාම ශ්‍රද්ධාවෙන් දරලා තිබෙන්නේ බියගම හේනිහත්ත පදිංචි අශෝක අමරකෝන් මහත්මයා සහ නන්දනී ජයසිංහ මහත්මිය ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුන්. ඒ ඇත්තන්ගේ අරමුණු ඒ අශෝක මහත්මයාගේත් නන්දනී මහත්මියගේත් ප්‍රධාන අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ධර්මී කාට හරි අහන්න සලස්වන එක ලෝකයේ තියෙන බලවත්
කුසල සංස්කාරය. හේතුව තමයි හැම කාලෙම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අහන්න ලැබෙන්නේ. ඒ කාලෙකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ කවුරු හරි කෙනෙකුට අහන්න සලස්වනවා නම් කාට හරි මේ ධර්මයේ Tamanගේ ජීවිතයට ගලප ගන්න මේ දේශනාවට කන් දෙන්න අවස්ථාව හදලා දෙනවා නම් ඒක බුද්ධ ශාසනයේ තියෙන විශාල පුණ්‍ය සංස්කාරයක්. බණ කියන එකත් එහෙමයි. කවුරු හරි කෙනෙකුට සංසාර දුක ඉවර කරගන්න බණ කියනවා නම් ඒ කියන්නේ යාගේ අභ්‍යන්තර ජීවිතේ සුවපත් කරගන්න, Tamanව නිවා ගන්න, Tamanව සුවපත් කරගන්න බුද්ධ දේශනාව මතු කරලා කියනවා නම් මේ මතු කරන එකත් පින්වත්නි සුළුවෙන් සලකන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. මේ හේතුව තමයි අතීතයේට සංවට්ට විවට්ට කල්ප ගණන් බුදුරු හැමතැනම පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න උන්වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේව මුණ ගැහෙන විදිහ මේ ධර්මයෙන් තමයි අපිට මතු කරන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව අද පින්වත්නි අපිට දැක ගන්න නැහැනේ. ජීවමානව දැක ගන්න බෑ නැති නිසා අපිට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් තමයි දකින්න වෙන්නේ. ඒකනේ අර ධර්මයේ තියෙන සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යම් කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කොත් එයා ධර්මයේ දකිනවා. පින්වත්නි මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකගන්නේ කොහොමද කියලා ගොඩාක් දෙනෙකුට හරියට අදහසක් නැහැ. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක ගන්නවා කියලා කියන්නේ අර උන්වහන්සේගේ ජීවමාන ස්වરૂපය දැක ගන්නවා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වගේ Tamanගේ දුක හමාර කරගන්න අවස්ථාවක් හදා ගන්නවා කියන එකයි ඒ කාරණේ ගැඹුරු අර්ථය. එතකොට මේ ගැඹුරු අර්ථය මතු කරගන්නේ නැතුව මේ ස්කන්ධ වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය දකින්නවා කියන අදහස ගත්තොත් එයාට කවදාවත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්කත් වැඩක් නැහැ පින්වත්නි මේ ධර්මයේ Tamanගේ ජීවිතයෙන් ගලප ගන්න නැත්නම්. ඒ කියන්නේ ගලප ගන්නවා කියලා කියන්නේ උන්වහන්සේ කියාපු පණිවිඩය ඔස්සේ සංසාර දුක ඉවර කරගන්න උවමනාවක්, කැමැත්තක්, උනන්දුවක්, උත්තේජනයක් නැත්නම් කොයිතරම් බණ ඇහුවත් බුදුරජාණන් ළඟ හිටියත් වැඩක් නැහැ. අර එක තැනක තියෙන පින්වත්නි මම හිතන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවනේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප දැන් ඔය කඩ සිවුර, ඉරුණු සිවුර නැවත නැවත මහලා පාවිච්චි කරන සිවුර දරාගෙන ඉන්න එපා. ඔය හන සිවුර මහා කාශ්‍යපට දැන් බර වැඩි. ඒ වගේම මහා කාශ්‍යප මේ ඔබ දැන් ඔය හුදේකලාවේ හිටියා හොඳටම ඇති. දැන් හුදේකලාවේ ඉන්නත් එපා. ඉතින් මේ ආරාමෙට එන්න මිනිස්සු දන් දෙයි. මිනිස්සු ඔබට ධර්මයෙන් ඔබට උදව් කරන්න පුළුවන් මිනිසුන්ට. මිනිස්සු දන්පැන් පූජා කළයි. මිනිස්සු පූජා කරන පරිස්කාර දරන්න ඔය තනින් තන මහගත් සිවුරු පොරවගෙන ඉන්න එපා. ඕක ඔබට දැන් මහා කාශ්‍යප ඔබ වයසයි ඔබට බර වැඩි. ඒ නිසා මහා කාශ්‍යප ඔය කැලෑවේ හුදේකලාවේ හිටිය ජීවිතය අතහැරලා දාලා දැන් මේ ආරාමෙට එන්න. ඒතකොට එහෙම කියන කතාව ඊටාම සාධාරණ හේතුව තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කරගන්න ඕන දේ කරගෙන ඉවරයි. ඒ කියන්නේ නිවෙන්න ඕන අදාළ සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගෙන ඉවරයි. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සුවපත් වෙච්ච මුනිවරේ. ඒතකොට සුවපත් වෙච්ච මුනිවරයෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහා කාශ්‍යප දැන් කැලේ හිටිය ඇති දැන් මෙහෙට එන්න කියලා. මේ එතකොට උන්වහන්සේගේ අදහස තමයි ස්වාමීනි මම හුදේකලාව වර්ණනා කරපු කෙනෙක්, හුදේකලාවට ප්‍රිය කරපු කෙනෙක්. මම ස්වාමීනි ලැබිච්ච දෙයකින් සතුටු වුණු කෙනෙක්, ඒක වර්ණනා කරපු කෙනෙක්. තුන්සිවුරෙන් වාසය කරපු කෙනෙක්, තුන්සිවුරෙන් වාසය කරන එක වර්ණනා කරපු කෙනෙක්. පාංශකූලික සිවුර දරාගෙන හිටිය කෙනෙක්, ඒක වර්ණනා කරපු කෙනෙක්. ස්වාමීනි පිණ්ඩපාතයෙන්ම ජීවිතේ ගෙවපු කෙනෙක්. මම දන්න කාලෙක මට ගෙනත් දුන්න දානි ටිකක් මම වළඳපු බවක් මටමත්. දැන් බලන්න මේ කියන්නේ කවුද? අරහත්ත්වයට පත් වුණු කෙනෙක් මේ කියන්නේ. කතං කරණීයන් කරගන්න ඕන දේ කරලා ඉවර වෙච්ච කෙනෙක්. දැන් අද කෙනෙක් කියන්න පුළුවන් දැන් කරගන්න දේවල් කරගෙන ඉවර නම් ඉතින් ඔය තියෙන දෙයක් කාලා බොහොම සනීපෙට ඉන්න පුළුවන් කියලා. දැන් බලන්න එයාගේ ජීවිතය තුළ ඒක ස්ථාවර වෙන විදිහේ අවබෝධයට පත් වුණු කෙනාගේ ජීවිතය තුළ උන්වහන්සේ කියනවා මම පිණ්ඩපාතෙන් ජීවත් වුණේ, මම ඒක වර්ණනා කළා. ඒ වගේම සිව්පස පරිභෝජනයේ ගැන මගේ අදහස තිබ්බේ
මේ අවමයෙන් යැපෙන්න මම ලැබිච්ච දෙයකින් සතුටු වුණා. මම ඒක වර්ණනා කළා. ඊට පස්සේ මම ස්වාමීනි ගත කරපු ජීවිතය ඇස්සේ ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ හුදේකලාවේ පවිවේක සැපයෙන් හිටියේ. මම ඉතින් වර්ණනා කළා ඒක. තුන් සිවුරෙන් යැපෙන එක තරම් මම අගය කරපු දෙයක් නෑ. මම මේ හන සිවුර දරාගෙන හිටියේ ඒකට කැමැත්තෙන් ස්වාමීනි යම් භික්ෂුවක් ධර්මයේ හැසිරෙනවා නම් ඒ හැසිරෙන භික්ෂුව ස්වාමීනි සතපුම් ගානක් දුර හිටියත් ස්වාමීනි ළඟ ඔබ වහන්සේ ළඟ ඉන්න කෙනෙක්ද දුර ඉන්න කෙනෙක්ද කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ මහා කශ්‍යප සතපුම් ගානක් දුරින් සමාට ගව් ගානක් දුරින් රටවල් ගානක් දුරින් ඉන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පුහුණු කරන ශ්‍රාවකෙක්. සතපුම් ගානක් දුරින් හිටියත් බුදුරජාණන් වහන්සේ කියාපු පණිවිඩය පුහුණු කරන ශ්‍රාවකෙක් නම් පින්වත්නි ඒ ශ්‍රාවක භාවය ඒ ශ්‍රාවකත්වයේ නිසා එයාට විශාල යහපතක් සැලසෙනවා. එයා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙල තුල ස්ථාවර වෙනවා. හැබැයි උන්වහන්සේගේ ළඟට එන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි මම සතපුම් ගානක් දුරින් හිටියත් යම් ශ්‍රාවකෙක් දුර බැහැර හිටියත් ඔබ වහන්සේ කියාපු ධර්මයේ පුහුණු කරනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ ජීවමාන කර ගන්නවා නම් එයා ඔබ වහන්සේ ළඟ ඉන්න කෙනෙක්ද දුර ඉන්න කෙනෙක්ද කියලා අහනකොට උන්වහන්සේ මතක් කරනවා මහා කාශ්‍යප යම් කෙනෙක් මං කියන ධර්මයේ හැසිරෙනවා නම් මං කියන විදිහට ධර්මයේ පුහුණු කරනවා නම් මම කියන විදිහට ධර්මයේ Tamanගේ ඇතුළට ගන්නවා නම් Tamanගේ අභ්‍යන්තරයේ ධර්මයේ පැල කර ගන්නවා නම් ඒත් එක්කම ඒ ධර්මයේ තුල Tamanගේ ජීවනචර්ය හදා ගන්නවා නම් එයාට මාව දකින්න ඉන්න බැරි වුණාට කමක් නැහැ. ගොඩක් දුර හිටියට කමක් නැහැ. එයා ඇත්තටම මහණෙනි මගේ ළඟ ඉන්න කෙනෙක්. මහා කශ්‍යපයා මගේ චිත්තුවෙන් ඉන්න කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේ විමසනවා ස්වාමීනි ධර්මයේ හැසිරෙන්නේ මේ පංචස්කන්ධයේ උදේවැය දකින්නේ නැහැ. ලෝකේ දිහා පටිච්ච සමුප්පන්නව බලන්න දක්ෂ නැහැ. එළඹගත් සිහියක් නැහැ. හිරියොතක් නැහැ. ඊට පස්සේ අප්‍රමාදී කමක් නැහැ, ගුණ ධර්මයක් නැහැ, උපන් කුසලයේ දියුණු කරගන්න අවස්ථාවක් නැහැ, නූපන් කුසලයේ උපද්දව ගන්න අවස්ථාවක් නැහැ. අකුසල් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. සිව්පසයට දායාද වෙලා මාර්යාගේ හැම ගිලිමින් ඉන්නවා. ස්වාමීනි එහෙම භික්ෂුවක් ඔබ වහන්සේ ළඟට වෙලා ඔබ වහන්සේ ඇවිදින විදියට ඇවිද ඔබ වහන්සේ සිවුරු පොරවන විදියට සිවුරු පොරවගෙන ඔබ වහන්සේ කතා කරන විදිහට කතා කරගෙන ඔබ වහන්සේ වැඩ කරන විදිහට වැඩ කරගෙන ඔබ වහන්සේ ගනුදෙනු කරන විදිහට ගනුදෙනු කරගෙන මේ ගනුදෙනු කියන්නේ මේ ආර්ථික ගනුදෙනු නෙමෙයි මිනිස්සු එක්ක කතා බහ කිරීම ඒ වගේම බෙදා හදා ගැනීම ධර්මයෙන් සංග්‍රහ කිරීම එතකොට මේ සියලු කාරණා කරගෙන ඔබ වහන්සේ ඇවිදින විදිහට පාපිලිවලින් පිටිපස්සේ ඇවිදලා විතරක් නෙමෙයි ඔබ වහන්සේගේ ඇඟිල්ල එලිලා හිටියත් ඒ භික්ෂුව ස්වාමීනි ඔබ වහන්සේගේ ළඟ ඉන්න කෙනෙක්ද දුර ඉන්න කෙනෙක්ද මහා කශ්‍යප යම් කෙනෙක් මං කියන ධර්මයේ පුහුණු කරන්නේ නැතුව මං ළඟ හිටියත් එයාගේ ජීවිතේ අප්‍රමාදීකමක් ධර්මයක් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩිමක් පංච උපාදානස්කන්ධයේ පිළිබඳ යථාර්ථ අවබෝධයක් පංචස්කන්ධයේ උදේවැය දකින්න ඥානයක් මේ ඇතිවි නැතිවි යන ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී හැඟීමක් පටිච්ච සමුප්පන්නෝ ලෝකයේ පංචස්කන්ධ ලෝකයේ දැකීමක් නැත්නම් මගේ සිවුරු පොටේ එලිලා හිටියත් මල් ළඟ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒක හරියට මේ කරුවලේ විදපු ඊතලයක් පේන්නේ නැහැ වගේ යාමට පේන්නේ නැහැ කියනවා. කොහොමද පේන්නේ නැත්තේ? කරුවලේ විදපු ඊතලයක් වගේ පින්වත්නි. නමුත් අර කාරණේ කොහොමද කියන්නේ? දුර හිටියත් පේනවා වගේ ඈතින් ඈතට යන්න පින්වත්නි ගිජ්ජකූට පර්වතයේ ඈත් වෙන්න ලස්සනට පේනවා වගේ මහණෙනි ගිජ්ජකූට පර්වතයේ යම් තාක්ද දුරට යන්න දැන් ඔබ හොඳට ගොඩනගා ගන්න කන්දක ආකෘතිය ළඟට ගියාට ඒ කන්දේ නිශ්චිත ආකෘතිය පේන්නේ නැහැ. එතකොට නිශ්චිත ආකෘතිය හොඳට දුරට යන්න පේනවා වගේ මහණෙනි ඈතින් ඈතට යන්න යාමට පේනවා කියනවා. ස්වාමීනි එනම් මම ඔබ වහන්සේ ළඟ ඉන්න කෙනෙක් කියලා උන්වහන්සේ ඒකට ප්‍රශංසා කරලා භාග්‍යවතුන් වහන්සේ කිතා සුහද පිළිසඳර කතාවක් කරලා පිටත් වෙලා යනවා. එතකොට හරි ලස්සන දෙයක් තියෙනවා මේකේ. එතකොට ධර්මයේ Tamanගේ ඇතුලෙන් එනවා නම් ඇතුලේ ධර්මයේ තියාගන්න දක්ෂයි නම් ඒ ඇතුලේ තියාගන්න කෙනා ඉන්න තැන වැදගත් නැහැ. ඉන්න විදිය වැදගත් නැහැ. අඳින පළඳින විදිය වැදගත් නැහැ. කරන කියන දේවල් වැදගත් නැහැ. වැඩ කරන මෝස්තරේ වැදගත් නැහැ. එතකොට මේ සියල්ලටම වඩා වටින්නේ
එයාගේ ජීවිතය ඇස්සේ එයා කොයිතරම් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට ඉඩක් දීලා තියනවද? උන්වහන්සේ කියාපු ධර්ම විනය තුල එයාගේ ජීවිතේ මොනතරම් ගැළපීලා යනවද කියන කාරණේ වැදගත් වෙන්නේ. අපි අද මේ දේශනාවෙන් බොහොම කෙටියෙන් උනත් අවස්ථාව ලැබෙන විදියට උනත් මේ පටිච්ච සමුප්පන්න න්‍යාය පිළිබඳ යම් හැඟීමක් ඇත්තට මේක වෙන වෙනම කතා කරනවා නම් අවිද්‍යාව ගැන විතරක් දවස් ගණන් බණ කියන්න පුළුවන්. සංස්කාර කියලා කියන්නේ මොකද්ද කියන එක විතරක් සංස්කාර කියන ස්වභාවයේ විවිධ තැන්වල යෙදিলা තියෙන ගැන විදිය විතරක් පැය ගණන් බණ කියන්න පුළුවන්. හේතුව තමයි ගොඩාක් දෙනෙක් පටලව ගන්න තැනක් තමයි සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වුණ දේවල් කියන තැනින්ම හැම තැනින්ම අල්ලන්න හදනවා. සංස්කාර විවිධ අදහස් වලින් යෙදিলা තියෙනවා පින්වත්නි ධර්මයේ එක එක තැන්වල. ඒතර සබ්බේ සංඛාරා අනිච්චාති කියන තැන සංඛාර කියන්නේ මොනවද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආයිඤ්ඤාභි සංඛාර කියන තැන සංඛාර කියන්නේ මොනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරයන්ගේ උදේවැය දකින්න කිව්වේ මොන විදියටද? මේ විදියට සංස්කාර කියන වචනේ විතරක් අල්ලගෙන සෑහෙන වෙලා බණ කියන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාරණා පිළිබඳ වඩාත් උනන්දුවක් ඇති වෙන්න අපි ඉස්සරහට බලමු. මේ වෙන වෙනම කතා කරගන්න යම් දේශනා මාලාවකදී කොහොම වුණත් පින්වත්නි මේව වෙන වෙනම කතා කරන්න පුළුවන් නම් තමයි අපි වඩාත් සතුටු. මේක එකට අකුල්ලලා කතා කරගන්න ගියාට පස්සේ අපිට කවදාවත් මේකේ අදහසක් හරියට ගන්න වෙන්නේ නැහැ. මොකද ඒක දේශකයන් වහන්සේලාගේ අඩුවක් නෙමෙයි, වරදක් නෙමෙයි. මේ සාමාන්‍ය දේශනාවකට අපට ලැබෙන කාලය සහ ඒ ප්‍රමාණය බලනකොට අපිට මේ සාමාන්‍යයෙන් උඩින් මේ සමස්ත අදහසක් තමයි අපිට ගන්න වෙන්නේ. ඒතකොට සංකාර කියන එක අස්සේ වුණත් සංකාර කියන අදහස මොන අදහසින්ද යෙදිලා තියෙන්නේ කියන එක වෙන වෙනම තෝරගන්න ඕනේ. හැමතැනම පින්වත්නි එකම අදහසින් සංකාර කියන භාවිතය යෙදිලා නැහැ. සමහර අය හිතනවා හැමතැනම එකම අර්ථයෙන් සංකාර කියන එක යෙදිලා තියෙනවා කියලා. පින්වත්නි සංකාර කියන එක හැමතැනම එකම අදහසින් එකම අර්ථයකින් නෙමෙයි යෙදිලා තියෙන්නේ. ඒතකොට සංකාර කියන අදහසේ ගැඹුරු අර්ථය අපි මතු කර ගන්නවා නම් ඒකේ ධර්මයේ විවිධ තැන්වල යෙදිච්ච විදිය ගැන බලන්න ඕනේ. පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ලෝකේ ගැඹුරු අවබෝධයක් කරා යනවා නම් දන් දීමෙන් සිල් රැකීමෙන් ඒ වගේ විපාක ගැන අපිට අදහසක් ඇති කර ගන්න ඕන බුද්ධ ශාසනයක ඒක ඉතා හොඳ අවස්ථාවක්. දන් දෙන එක ගැන ඊට පස්සේ විහාරාංග ඉදි කරන එක ගැන ආරාමාංග ඒවා ඉතාම හොඳ දේවල් බුද්ධ ශ්‍රාවකයෙකුට වැදගත් අවස්ථාවක්. බුද්ධ ශ්‍රාවකයෙකුට ඒ වගේ අයින් වෙලා එහෙම වැඩපිළිවෙලක් ගැන හරිය අදහසක් ගන්න බෑ. ඒවා බුද්ධ ශ්‍රාවකයෙකුට බුද්ධ ශාසනය තුල ඉන්න මිනිහෙකුට ඉතාම වැදගත් දේවල්. හැබැයි එතනින් නතර වුණොත් එහෙම බුද්ධ ශාසනයේ තුල සැබෑ පිළිසරණ හදාගත්ත මිනිහෙක් වෙන්නේ නැහැ. ඒතර සැබෑ පිළිසරණ කියන්නේ ජීවිතය යථාබෝධයටපත් වෙලා කොහොමද මේ සාංශාරික ජාලයෙන් ගැලවිලා යන්නේ? එතකොට මේ ජාලයෙන් ගැලවිලා යන විදිහ කොතනද තියෙන්නේ කියන එකත් අපි ගවේෂණය කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ සිපිය ගහන මොහතකවත් පින්වත්නි භවයේ වර්ණනා කරපු බවක් අපට පේන්නේ නැහැ. පොඩි වෙලාවකවත් භවයේ වර්ණනා කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඒකයි උන්වහන්සේ කියන්නේ මහණෙනි අසුරුසැනක් ගහන මොහොතක් ඕ මහණෙනි මම භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒතර එහෙම කියපු බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය දිව්‍ය ලෝකේ යන්න උගන්වන එක නෙමෙයි. නමුත් නිරේට වැටෙන විදියට ජීවිතේ ගොඩනගාගත්ත මිනිහෙක් දිව්‍ය ලෝකෙන් හරි නතර වෙනවා නම් ඒකත් හොඳ අවස්ථාවක්. දිව්‍ය ලෝකේට ඒ කියන්නේ නිරේට යන විදියට සතර අපායට වැටෙන්න බලාගෙන හිටිය මිනිහෙකුට දිව්‍ය ලෝකෙන් හරි නතර වෙන්න පුළුවන් නම් ඒක හොඳ අවස්ථාවක්. හැබැයි එතනින් නතර කරන එක බුදුදහමේ වැඩපිළිවෙල නෙමෙයි. අර එක බමුණෙකුට එයාගේ ජීවිතේ සැඳෑ කාලේ අර සාරිපුත්ත හාරු ගිහින් බණ කිව්වලුනේ. එතකොට සාරිපුත්ත හාරු ගිහින් බණ කියනකොට අප්‍රමාදීකම ගැන බණක් කියනකොට එතකොට මං හිතන්නේ මේ මිනිස්සයා ධර්මයක් තිබුණේ දැනගත්තා දුගතියට යන්න භව කර්ම හැදිලා තියෙන්නේ කියලා. එතකොට ජීවිතය අතහැරීගෙන යනකොට මේ එයාගේ හිත හැදුනා බ්‍රහ්ම ලෝකයේ දක්වාම. ඒතර බ්‍රහ්ම ලෝකයේ දක්වාම එයාගේ ජීවිතේ හැදුනා. ඒ කියන්නේ ගුණ කුසල සංස්කාරය තුළ එයාගේ ජීවිතේ බඹලොවට යෑම දක්වාම ජීවිතේ අතහැරුණා.
එතකොට ඒ දියුණු අභ්‍යන්තරයේ තුල යම් වැඩි යුතු ධර්මයක් යාගේ ජීවිතේ වැඩුණා. නිරේට යන්න නම් ධර්මයක් ජීවිතේ ඒ කියන්නේ හිතේ තිබුණේ ධර්මතාවයේ සකස් වෙලා තිබෙන නිරේට යන්න නම් නිරේට යන්න හිටිය මිනිහා ඊට පස්සේ උන්වහන්සේ උපක්‍රමශීලීව බඹලෝ යන්න සැලැස්සුවා. ඒතර බඹලෝවට අරන් ගියේ මේ සාරිපුත්තහාරෝ නෙමෙයි බඹලෝවට අරන් ගියේ එයා මේ මොහොතේ හදාගත්ත හිත. ඒතර මේ මොහොතේ තම තමන් හදාගන්න හිත තමයි සුගතියට හෝ දුගතියට අරගෙන යන්නේ. නමුත් ඒකට පිටින් උපකාරය හම්බ වෙන්න පුළුවන්. ඒතර උපකාර කරා උන්වහන්සේට සුගතියට යන්න මේ උන්වහන්සේ උදව් කරා සුගතියට යන්න මේ පුද්ගලයාට. හැබැයි බුදුරජාණන් වහන්සේ විමසුවා මේ මහා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් සාරිපුත්ත ඇයි මේ මිනිස්සයා බඹලෝ නතර කළේ කියලා. ඒ කියන්නේ එතකොට අපිට තේරෙනවා මේ භවයේ වර්ණනා කිරීමක් නෑ බුදුදහම. භවයෙන් ඈතර වීමක් ගැන තමයි බුදුවරු අගය කරන්නේ. මේකෙන් නිදහස් වීමක් තමයි බුදුවරු අගය කරන්නේ. මේකෙන් වෙන් වෙලා ගැලවිලා සම්පූර්ණයෙන්ම මේ ක්‍රමයෙන් අයින් වෙලා යන්න පුළුවන් නම් නිදහස් වෙලා යන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අන්න එහෙම தත්වයක් අගය කරන්නේ. එතකොට ඒකට අදාළ වැඩපිළිවෙලත් අපි පරිස්සමට හදා ගන්න ඕන. ගිහි ජීවිතේ ඔය කියන තරම් ඔක කරගන්න බෑ. ඒ නිසා මුලින් දන් දීම, සිල් රැකීම මේ කටයුතුත් එක්ක ධර්ම ශ්‍රවණේ මේ ඔක්කොමත් කරන ගමන් පින් කරගන්න ගමන් Tamanගේ ජීවිතේ සුගතියකට විවෘත කරගන්න ගමන් තිසරණේ තුල ශක්තිමත් වෙන ගමන් ධර්මයට ගුණධර්මයට අප්‍රමාදී වෙන ගමන් මානව හැඟීම් දියුණු කරගත්ත මිනිස්සු විදියට ධර්මයක් කුරු කරගන්න ගමන් ගැළවිලා යෑම පිණිසත් ධර්මයක් පුහුණු කරන්න ඕන. ඒතර ගැළවිලා යනවා නම් පින්වත්නි පටිච්ච සමුප්පන්නව ලෝකයේ දකින්න පටන් ගන්න. පටිච්ච සමුප්පන්නව දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පන්නව දකින්නවා කියන්නේ මෙය ඇති කල්හි මෙය ඇත මෙය නැති කල්හි මෙය නැත. ඒතර ඕක තමයි බුදුදහමේ කේන්ද්‍රීය න්‍යාය. හැම දෙයක් තුලම ওই විදිහට බලන්න. මෙහි ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත බවක් හැම වෙලාවකම අත්දකින්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න. ඒතර මේ අත්දකින්න දේවල් નિરાයාසයෙන් ඇති වුණා කියලා බුදුදහම කතා කරන්නේ නැහැ. ඒතර බුදුදහමේ කේන්ද්‍රීය ඉගැන්වීම තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ ඇතිවේ මේ නිසා මේ හට ගන්නවා. ඊට පස්සේ ඉමස්ස මේක ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒ කියන්නේ මේ නැති කල්ලි මේ නැත මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියන සුන්දර න්‍යාය. ඔය න්‍යාය මත පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දේශනාවක්ම කරලා තියෙන්නේ. එතකොට මේ හැම දේශනාවක්ම කරද්දී උන්වහන්සේ අවබෝධයට පත් වුණු විදිය ගැන ඔබ දන්නවා. පළවෙනි යාමේ උන්වහන්සේ මේ අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාදේ තමයි බැලුවා කියන්නේ. දෙවෙනි යාමේ ප්‍රතිලෝම වශයෙන් අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදේ බලලා තියෙනවා. අන්තිමටම පින්වත්නි තුන්වෙනි යාමේදී උන්වහන්සේ අනුලෝම වශයෙන්ුත් ප්‍රතිලෝම වශයෙන්ුත් මේ දෙවිදියටම බැලුවා කියනවා. එතකොට මේ දෙවිදියටම උන්වහන්සේ ඊටාම වේගයෙන් බැලුවා කියනවා. ඒක හරියට පින්වත්නි ඔබ දන්නවා ඇති දැලිපිහියක් මුවහත් කරන්නේ. දැලිපිහියක් මුවහත් කරනකොට ඔබ දැකලා ඇති අර එක පැත්තකට ගානවා අනිත් පැත්තටත් ගානවා. ඊට පස්සේ පින්වත්නි ඉහළට පහළට අර අන්තිමටම මුවහත් වේගන යනකොට අන්තිම කොටසේ දැලිපිහියක් හරි පිහියක් හරි මුවහත් කරනකොට එක පැත්තකට ගානවා අනිත් පැත්තටත් ගානවා. ඊට පස්සේ අන්තිම වෙලාවේ පින්වත්නි අර දෙපැත්තට වේගින් ගානවා නේද? ඔබ දැකලා ඇති මිනිස්සු දෙපැත්තට වේගින් ගානවා. ඒ වගේ පින්වත්නි ඉහළටයි පහළටයි වේගයෙන් දැලිපිහියක් මුවහත් කරනවා වගේ අන්තිම යාමේ බුදුරජාණන් වහන්සේ ඉතා වේගයෙන් බෝධිසත්වයන් වහන්සේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පන්න න්‍යාය තමයි බලන්නේ. පළවෙනි යාමේ අනුලෝම වශයෙන්, දෙවෙනි යාමේ ප්‍රතිලෝම වශයෙන්, තුන්වෙනි යාමේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පාදේ බලනවා. ඊටාම වේගෙන් ඒක හරියට මම උදාහරණයක් කියමු මොන වගේද දැලිපිහියක් ගන්නවා වගේ. දැලිපිහියක් එක පැත්තකට ගන්නවා අනිත් පැත්තට ගන්නවා ඊට පස්සේ ඊටාම වේගෙන් දෙපැත්තට ගන්නවා. හේතුව තමයි මේ දෙපැත්තට වේගෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනකොට පින්වත්නි විතර්කයට හිතේ ඉඩක් වෙන්නේ නැහැ. එච්චරට වේගවත් විදියට මේ ලෝකයේ පටිච්ච සමුප්පන්න ගැට ගැහෙන විදිය බලනවා. එතකොට විතර්කයට හිතේ ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ න්‍යාය තුලම තමයි යාගේ ජීවිතයේ හිත පිහිටලා තියෙන්නේ. ඒතකොට විතර්කයට වැඩෙන්න අවස්ථාවක් නැති නිසා සම්පූර්ණයෙන්ම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැලීම තුල තමයි අවබෝධයටපත් වෙන්නේ. මුලින් හොඳට විමසා බලලා ඒ විමසීම හොඳට Tamanගේ ජීවිතේ ප්‍රඥාවෙන් දකින්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන්න. ඊටාම වේගෙන් හැම වෙලාවකම ජීවිතේ පුහුණු කරගන්න මේ ලෝකයේ මේ පටිච්ච සමුප්පන්නව ගැට ගැහිලා තියෙන විදිය දකින්න පුරුදු වෙන්න.
ඒතර පිටිපස්සට බලාගෙන යන්න. ආය බලාගෙන ඉන්න ඉස්සරහට. දැන් උන්වහන්සේ කළා වගේ. උන්වහන්සේ බැලුවා ජරා මරණ දුක නම් බරපතල ප්‍රශ්නේ, මේක නම් අනාර්ය පරිේශණය. ලෙඩ වෙන ගමන් ලෙඩ වෙන ඒවා හොය යන එක නම්, වයසට යන ගමන් වයසට යන ඒවා හොය යන එක නම් ප්‍රශ්නය. එතකොට මැරෙන ගමන් මැරිනේවටම ලිංගතුකම් පාන එක, මැරිනේවට ආදරය කරන එක, මැරිනේවත් එක්ක බැඳෙන එක, මැරිනේවත් එක්ක අන්තර් සම්බන්ධය හදාගන්න එක නම් ප්‍රශ්නය. එහෙමනම් මැරෙන මිනිස්සු මැරෙන තැන නොමැරී ඉන්න විදිය, ලෙඩ වෙන තැන ලෙඩ නොවි ඉන්න විදිය, වයසට යන ගමන් වයසට නොයන විදියට සදාකාලිකව සුවපත් වෙන විදිය මොකක්ද කියලා උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයක් කෙවුවා. ඒතර උන්වහන්සේට තේරුණා මේක හේතුන් නිසා ඇති වෙලා තියෙන්නේ. මේ අත්විඳින අත්දැකීම් හැම එකක්ම හේතුඵල පින්වත්නි. ඒතර මේ අත්දකින්න හැම දෙයක් තුළම හේතුඵල ටිකක් තියෙන්නේ කියලා අපිට දැක ගන්න බැරි වුණොත් එහෙම, ඉතින් එහෙම නැති වුණොත් එහෙම යාට ජීවිතේ ලොකු ධර්මයකට යාගේ හිත විවෘත වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ දකිනවා මේකට ප්‍රධාන හේතුව තමයි ජාතිය. මේ ජරා මරණ දුකට ආසන්නතම හේතුව ජාතිය. ඒතර ආසන්නතම හේතුව ජාතිය නම්, ඒතර මේ ජාතිය කියන්නේ උපන් නිසා, ස්කන්ධයන්ගේ පහළවීමක් තිබ්බ නිසා, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් තිබුණු නිසා තමයි මේ ඉපදිමින් මැරෙමින් මේ යන ගමනේදී ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක, අප්‍රියයන්ගෙන් එක්වෙන එක, මේ ලෙඩවීමේ දුක, ජරාවටපත් වීමේ දුක, හැඬීමෙන් සෝසුසුම් හෙලීමෙන් මේ ඇතිවෙන සියලු පීඩා කුමක් නිසාද? ඉපදීම නම් ප්‍රශ්නය. උන්වහන්සේ දැක්කා එදා මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්ච සමුප්පාදයේ දිහා බලනකොට උන්වහන්සේ දැන් මොකක් මේ පටිච්ච සමුප්පාදය න්‍යාය ඔස්සේ තමයි බුදුරජාණන්සේ හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙන්නේ. හැම දෙයක්ම කියන්නේ. ඒතර දැන් රටක් පාලන තන්ත්‍රයක් කඩා වැටෙන විදිහ ගැනත් බුදුරජාණන්සේ මතක් කළේ ওই න්‍යායෙන් තමයි. ඒතර උන්වහන්සේ ලෝකේ ගැට ගැහෙන විදියත්, ලෝකේ දිගෑරෙන විදියත් ওই විදියට තමයි මතක් කරන්නේ. ওই න්‍යාය මත පිහිටලා තමයි මතක් කරන්නේ. ඔකට කියන්නේ ඉස්සල්ලාම කොටස් ටික බෙදනවා, බෙදිච්ච ඒවාගේ අන්තර් සම්බන්ධය කියනවා. සංශ්ලේෂණය කරනවා, විශ්ලේෂණය කරනවා. එතකොට ඒක ඕකටම තව ලස්සන වචනයක් තියෙනවා, විභජ්‍යවාදය කියලා. විභජ්‍යවාදය කියලා කියන්නේ බෙදා වෙන්කොට විස්තර කිරීම කියන අදහස. බෙදා වෙන්කොට විස්තර කරනවා කියන අදහස ඇස්සේ තියෙන. ඒ කියන්නේ විභජ්‍යවාදී කියන්නේ මේ විදිහට ඉස්සෙල්ලාම දැන් බලන්න මේකේ වුණත් එහෙමනේ පින්වත්නි. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ විදිහට ඔන්න බෙදනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ බෙදිච්ච එකේ අන්තර් සම්බන්ධයක් කියනවා. අවිද්‍යාව නිසා සංස්කාර බලන්න අන්තර් සම්බන්ධයක් උන්වහන්සේ කියනවා. ඒතර මේ හැම දෙයක් ගැනම බෙදලා ඔය න්‍යායෙන් හැම වෙලාවකම බලන්න ලෝකයේ දිහා. තමන් දිහා, ලෝකයේ දිහා, පරිහරණය කරන දේවල් දිහා, අත්දකින්න දේවල් හැම දෙයක් තුළම පින්වත්නි වෙන් කරලා ඒ වෙන් වෙච්ච ඒ වගේ අන්තර් සම්බන්ධයක් විදිහට දකින්න. ඒ සම්බන්ධය කොච්චරක් දුරට යනවද කියනවනම් සංසාරයේ මුල හොයන්න බැරි තරම් දිග කාලයක අත්දැකීම් මේ මොහොතට සම්බන්ධයි. අපිට පේන්නේ දරුවා විදියට මේ මොහොතේ ඇති වෙච්ච සම්බන්ධයනේ. ඒතකොට ඒක ඉතාම පටු අදහසක්. බිරිඳ විදියට, ස්වාමියා විදියට, ඥාතිවරු විදියට මේ මොහොතේ ඇති වෙච්ච සම්බන්ධයනේ අපිට පේන්නේ. නමුත් පළල් විදියට බලනකොට එයා දකිනවා මේ අන්තර් සම්බන්ධයේ සාංශාරිකව සම්බන්ධයි. එතකොට මේ සාංශාරික සම්බන්ධතා නිසා මේ මොහොතත් මේ අත්දැකීම් ටිකටත් ඒක බලපානවා. දැන් හොඳම උදාහරණය තමයි එතකොට දැන් මේ විදියට බලනකොටම කැළඹෙන එක නවතිනවා. මේ විදියට පුද්ගලයා බලන්න පටන් ගන්නකොටම එයා නිවෙන්න පටන් ගන්නවා. කොහොමද පින්වත්නි නිවෙන්නේ? එයා නිවෙන්නේ එයා දකිනවා මේ මොහොතේ දැන් ඔබ හිතන්න ඔබට මොකුත් නොකරපු කෙනෙක් ඔබ කිසි කෙනෙකුට කරදරයක් නැහැ හැබැයි ඔබට ඇවිල්ලා ගහලා ගියා කියලා හිතන්න. දැන් ඔබට එකපාර ගහලා ගියාට පස්සේ ඒතර බැලූ බැල්මට කෙනෙකුට පේන්නේ මේ මිනිස්සයා බොහොම අහිංසකයි, මේ අහිංසක මිනිස්සයාට මේ පිටස්තර මිනිහෙක් ගැහුවනේ ඇවිල්ලා. හොඳ පොළු පාරක් ගැහුවා කියලා හිතන්න. එතකොට මේ පොළු පාරක් ගැහුවාන් පස්සේ එතකොට යාට ඒ කෙරෙහිවත් කැළඹීමක් නෑ අයියේ. එයා දන්නවා මේ දැන් එතකොට බැලු බැලමට කියන අනිවා කාටවත් කරදරයක් නෑනේ. ඔයා පාඩුවේ ඉන්න කෙනෙක් නෑ. ඔයාට මෙහෙම එකක් වුණේ කියලා සාමාන්‍ය මිනිහෙකුට පේන්නේ. සාංශාරික වශයෙන් බලන කෙනෙකුට තේරෙනවා සංසාර ගනුදෙනු ඇති. මේ මොහොතේ ගුඩ කෑවේ මම මොකක්වත් වරදක් නැති. හැබැයි මං සංසාරේ ওই විදිහටම ගහලා ඇති. අර හේතුඵල ටිකක් නම් තියෙන්නේ හේතුව සහ ඵලය කියන දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තාම ඒ දැනගත්ත ගමන් නිවිල යනවා. ඒකයි අර අස්සජී මහරහතන් වහන්සේ ඇවිල්ලා
උපතිස්සට කියන්නේ උපතිස්ස අහනවනේ ඔය උපතිස්ස ජීවිතයේ අත්දැකීම් තිබුණු මිනිහෙක්නේ තරුණයෙක්නේ. ඔව් සතුටු විය යුතු හැම විදියකටම සතුටුුණු කෙනෙක්නේ. මොකද එයා අන්තිම දවසේ ගිරග්ග සමාජය උලලලට ගිහින් එන්නේ. මිනිස්සු නටනවා, මිනිස්සු ගයනවා, ඒත් එක්කම බොහොම සතුටු වෙවි ඉඳලානේ උපතිස්ස එන්නේ. මේ උපතිස්සට ජීවිතේ එපා වෙන්නේ මේ කිසි සාරයක් නැති දෙයක්, හරයක් නැති දෙයක්, ශූන්‍ය දෙයක් කියලා එයා දැනගන්නවනේ. එයා හිතනවානේ ඊට වඩා හරයක් තියෙන තැනක්. මොකද අන්තිමටම නටලා ඉවර වෙනකොට බෙහෙස විතරයි තියෙන්නේ. නිකන් ඇති වෙච්ච හුදු නාම මාත්‍රයක් විතරක් තියෙනවා. මේකේ කිසිම හරයක් නැහැ, රහක් නැහැ, සොඳයි, සැපයි, සනීපයි කියලා ගන්න මේකේ හරවත් දෙයක් නැහැ කියලා දැනගෙන තමයි මේ ඔහු පාරට ආවහම දකින්නේ අස්සජි මහරහතන් වහන්සේ. ඉරියව් ප්‍රසන්නයි, බොහොම ශාන්තයි, හැඩරු බැලු බැල්මට බොහොම නිවිච්ච බවක් තියෙනවා. උන්වහන්සේ මොකක් හරි ධර්මයක් දන්නවා ඇති කියලානේ උන්වහන්සේගේ පස්සෙන් යන්නේ. උන්වහන්සේ වළඳලා එක අයිනකට උනාම අහනවානේ ඔබ වහන්සේගේ ඉරියව් ප්‍රසන්නයි, ඔබ වහන්සේ බොහොම ශාන්ත ඉඳුරන් තියෙන කෙනෙක්. අනේ ඔබ වහන්සේ මෙච්චර දැන් බලන්න මේ ශාන්ත බව නිසා ධර්මයට එනවනේ. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ පැහැදිච්ච කෙනෙක්ගේ පැහැදීම දියුණු කරගන්න විදියට භික්ෂුව ගමේ හැසිරෙන්න ඕන කියලා. පසන්නංවා බියෝ භාවාය පැහැදිච්ච අයගේ පැහැදීම දියුණු කිරීම පිණිසත් අප්පසන්නංවා පසාදාය අපැහැදිච්ච කෙනෙක් පැහැදිවීම පිණිසත් භික්ෂුව ගම් නියම් ගම්වල හැසිරෙන්න ඕන කියන. ඒතර කෙනෙක් කියනවනේ මම සෝවාන් වෙලා ඉන්නේ, මම අවබෝධයටපත් වෙලා ඉන්නේ, මට ඕන දෙයක් මම කරනවා වගේ කිව්වහම සාමාන්‍ය ධර්මයක් නැති කෙනෙක්ගේ පවා ඒක අප්‍රසාදයට හේතු වෙන්න පුළුවන් නේ. දැන් බලන්න උපතිස්ස පවා පැහැදෙන්නේ බාහිර ඉරියව්වටනේ මුලින්ම. උන්වහන්සේගේ බාහිර ශාන්ත බවටනේ පැහැදුනේ උපතිස්ස. පැහැදිලා කියනවා අනේ ඔබ වහන්සේ හරි ප්‍රසන්න ඉඳුරන් තියෙනවා. ඔබ වහන්සේ බොහොම ශාන්ත මුනිවරයෙක්. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේගේ ගුරුවරයා මොනවද කියන්නේ? එතකොට බලන්න උන්වහන්සේ කියනවා මගේ ගුරුවරයා ගැන මම ගොඩක් කියන්න දන්නේ නැහැ. මම සරණ ගියේ මගේ ශාස්ත්‍රෝරයා ගැන මම ලොකු කතාන්දර දන්නේ නැහැ. කවුද මේ කියන්නේ? අස්සජි මහරහතන් වහන්සේ. මම ගොඩාක් දේශනා දන්නේ. හැබැයි උන්වහන්සේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවීමත් හේතු ප්‍රත්‍යයන් නැතිවීමෙන් නැති වී යාමත් ගැන කියන්නේ අන්න න්‍යාය කිව්වා. ප්‍රධාන දර්ශනය කිව්වා. ප්‍රධාන හරය කිව්වා. ඒ ප්‍රධාන හරය කියනකොට උපතිස්ස සෝවාන් වෙනවා. ඒතර මේක හොඳට තේරුම් ගත්තාම හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒකයි මම කිව්වේ මේක දැනගන්න නිවෙනවා කියලා. එතකොට මේක දැනගත්තාම තමන්ව නිමිල යන්න පටන් ගන්නවා. එතකොට එයා මේ අත්දැකීම් මේ මුහුණ දෙන සියලු සිදුවීම් નિરાයාසයෙන් ඇතිවෙච්ච දේවල් විදිහට සලකන්නේ නැහැ. මෙහි සම්බන්ධයක් නැත්නම් සාංශාරිකව හරි සම්බන්ධයක් ඇති කියන අදහසින් දකිනවා. ඒතර ජරා මරණ දුකට ප්‍රධාන හේතුව උපත නම් උන්වහන්සේ දකින්නෝ ඉපදෙමින් මැරෙමින් යන සත්වයා විවිධ තැන්වල උපදිනවා. බිත්තර කටුවස්සේ උපදිනවා. කුණු ගොඩවල් වල උපදිනවා. ඊට පස්සේ සමහර විට ගර්භාෂයේ බිත්තියක් ඇතුලේ ගර්භාෂ බිත්තියක් හේතු කරගෙන උපදිනවා. ඒ බිත්තියක් අස්සේ උපදිනවා. එතකොට තව කොටස් ඉන්නවා ලෝකයට අහුවෙච්ච නැති කොටස්. ඒ කියන්නේ ඕපපාතිකව පහළ වෙන සත්ත්ව ඉන්නවා. බලන්න මේ සියලු සත්‍යයන්ගේ පහළ වීමත් ඇතිවීමත් උපත හට ගන්න විදියත් උන්වහන්සේ දකිනවා, පිළිසිඳ දකිනවා. කොටසක් නෙමෙයි, මිනිහෙක් ගර්භයක උපදින එක විතරක් නෙමෙයි. ඊට පස්සේ ඇහැට පේන සත්තු උපදින විදියක් විතරක් නෙමෙයි, ඇහැට නොපෙනෙන ජීවීන්ගේ පවා පහළ වීමක් තියෙනවා කියලා උන්වහන්සේ මේ පටිච්ච සමුප්පන්නව පිටිපස්සට බලාගෙන යනකොට දකිනවා. ඒ දකින්නකොට උන්වහන්සේට තේරෙනවා මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ විඳවීම වලට මේ ඉපදීම තමයි ළඟම ප්‍රශ්නේ. මේ ඉපදුනේත් මොකක් නිසාද? ඉපදීමටත් මොකක් හරි හේතුවක් තියෙනවද කියලා උන්වහන්සේ දකිනවා. එතකොට දකින්නේ උන්වහන්සේ භවපච්චය ආජාති යන්න බලන්නේ. හේතුව නිසා තමයි ඵලයක් හටගෙන තියෙන්නේ. එතකොට හේතුව ඉපදීම නම් ඵලය ඉපදීම නම් මේ ඉපදීමටත් හේතුවක් ඇති. එතකොට උන්වහන්සේ දකිනවා මේ භවය තමයි හේතුව. භවපච්චය ආජාති. භවය කියන්නේ විපාක පිණිස කර්මයක් හැදුණු නිසා. විපාක. එතකොට හැදුව කෙනෙක් ඉන්නවද? හැදුව කෙනෙක් බාහිර ලෝකේ නෑ. අන්න එතනදී තමයි මුළු ಭಾರತයේ තිබ්බ සියලු දෘෂ්ටි උඩු යටිකුරු කරන්නේ. ඇයි? හැදුව කෙනෙක් නෑ. සමහර අය කිව්වා හැදුව කෙනෙක් ඉන්නවා කියලා. සමහර අය කිව්වා මහා බ්‍රහ්මයා හැදුවේ කියලා. දැන් අද උනත් කියන්නේ දෙයියෝ හැදුවා කියලා.
ඒතර උන්වහන්සේ දැනගත්තා දෙවියෙක් හෝ බඹෙක් හෝ මාරයෙක් හෝ කවුරුත් හදපු කෙනෙක් නෑ. විපාක දෙන්න කර්මයක් හැදුණු නිසා තමයි උපන්නේ. එතකොට භවපච්චය ජාති. එතකොට ඉපදීම පිණිස කර්මයක් හැදුණු නිසා තමයි උපන්නේ. එතකොට මේ සමහර විට කාම ලෝකේ ඉපදෙන්න කර්මය හැදුන නිසා කාම භවයකට ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූප භවය. ඒ රූප භවය කියන්නේ පින්වත්නි රූප ලෝකේ ඉපදීම පිණිස කර්මයක් හැදුණු නිසා රූප ලෝකේ පහළ වුණා. ඒ වගේම තමයි අරූප ලෝකේ විපාක පිණිස කර්මයක් හැදුණු නිසා අරූප ලෝකේ එයාගේ ජාතිය පහළ වුණා. එතකොට අපිට තේරෙනවා මේ ජාතියට ප්‍රධාන හේතුව තමයි භවය විපාක පිණිස කර්මයක් හැදුණා. එතකොට විපාක පිණිස කර්මයක් සකස් වුණු නිසා තමයි ජාතිය කියලා එකක් ඇති වුණේ. ඊට පස්සේ උනස් තවත් පස්සට බලනවා. දැන් මේ විදිහට ලෝකේ බලනකොට තමයි මේකේ කිසි හරයක් නැහැ. හේතුඵල ටිකක් තියෙන්නේ. මම මේ මගේ කියලා අල්ලගත්තට මගේ වශයෙන් තියාගන්න පුළුවන් කිසි දෙයක් නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙච්ච දෙයක් මේක කියලා හැම වෙලාවකම දකිනවා. Taman දිහාත් දකිනවා, බාහිර ලෝකේ දරුවෝ දිහාත් දකිනවා. එතකොට දරුවා කියන්නේ සංස්කාර පිඬක් නම් එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච දෙයක් දරුවා මගේ දරුවා තමයි, මගේ පුතා තමයි, මගේ නෝනා තමයි, මගේ මහත්තයා තමයි. හැබැයි එයාටත් විපාක පිණිස කර්මයක් හැදුන නිසා තමයි එයාටත් ජාතියක් පහළ වුනේ. එතකොට ඒ මගේ පුතා වුණාට එයා ගෙනාපු විපාක පිණිස කර්මයක් තියෙනවා කියලා දැක්කට පස්සේ ඒ දරුවට කර්මයේ විපාක දෙනකොටත් එයාට විශේෂ හැඟීමක් නැහැ. දරුවා ලෙඩ වෙනකොටත් එයා ලෙඩ වෙන්නේ නැහැ. දැන් දරුවා ලෙඩ වෙනකොට දැන් අම්මා ඊට කලින් ලෙඩ වෙනවා. හේතුව මොකද්ද? හේතුව මේක පටිච්ච සමුප්පන්නයි කියලා දන්නේ නැතිකම. පින්වත්නි මේක දන්නේ නැතිකම තමයි මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල. එතකොට මම විතරක් නෙමේ ඉස්සල්ලාම අර සවිඥානික දේවල් දිහා බලනවා. මම විතරක් නෙමේ මගේ දරුවත්, මගේ බිරිඳත්, මගේ ස්වාමියාත්, මගේ අම්මත්, මගේ තාත්තත් මේ හැමෝම ඇති වුණේ විපාක පිණිස කර්මයක් සකස් වුණු නිසා. ඒ කෙනාට එකම විදියට විපාක පිණිස කර්ම හැදුනා නෙමෙයි. ඒ කර්මයේ විවිධත්වයක් තියෙන. ඒ විවිධත්වයට අනුව තමයි මේ මොහොතේ සියලු මේ ප්‍රජාතිය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම ඇති වුණේ. එතකොට ඒ කෙනාගේ කර්ම න්‍යායන් වෙන වශයෙන් එයා දකිනවා. ඊට පස්සේ පින්වත්නි එයා තේරුම් ගන්නවා භවයට ඒ කියන්නේ විපාක පිණිස කර්මය හැදෙන්නත් හේතුවක් තියනවාද? එතකොට එයාට තේරෙනවා උපාදාන පත්‍යා භව. උපාදානයක් බැඳිලා යාමක් නිසා ඒ කියන්නේ විශේෂ වශයෙන් මනසේ ඇතිවෙච්ච බැඳීමක් නිසා තමයි මේ විපාක පිණිස කර්මයක් හැදුනේ. එතකොට මේ උපාදානයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කාමෝපාදාන. එතකොට කාමයන් උපාදානය කරගත්ත නිසා ඊට අනුව පින්වත්නි විපාක පිණිස කර්මයක් හැදුනේ. ඊට පස්සේ ditthi උපාදානය දෘෂ්ටිය උපාදානය කරගත්තොත් ඒ දෘෂ්ටිය උපාදානය කර ගැනීමට අනුව විපාක පිණිස කර්මයක් නිර්මාණය වෙනවා. මේ මොහොතේ පවා ඔබ ditthිගතයි නම් ඒ දෘෂ්ටියට අනුව පින්වත්නි විපාක පිණිස කර්මයක් නිර්මාණය වෙනවා. ඒක නිර්මාණය වීමට කියන්නේ භවය ඊට අනුව ජාතිය පහළ වෙනවා. ඊට පස්සේ සීලබ්බත උපාදාන. ඒතකොට ඒක විවිධ මේ සීලබ්බතයන්ට බැඳී යාමක් නිසා ඒ කියන්නේ ඒ බැඳී යාම මුල් කරගෙන තමයි පින්වත්නි මේ ලෝකේ ගැට ගැහිලා තියෙන්නේ. අත්වාද උපාදාන. බරපතලම දේ තමයි මගේ ආත්මය කියලා මේ හුදු පංචස්කන්ධයන්ගෙන් ඇතිවෙච්ච මේ සංස්කාර ගුලිය දිහා බලන්න පටන් ගන්නවා. මේ බාහිර ලෝකෙත් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්නේ. මේක අස්සෙත් ওই ටික තියෙන්නේ. ඒතර බාහිර ලෝකයේ තියෙන්නේ මේ සම්පූර්ණ හැදිලා තියෙන්නේ අපි නිකන් ඒකට පෘථුවිය කියලා හිතමු නිකන්. ඒතර පෘථුවිය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. ඒතර මේ මගේ අස්සෙත් ওই ටිකම තියෙන්නේ. ඒතර මගේ අක පෝෂණය වුණේ මොකෙන්ද? පෝෂණය වුණේ මේ පිට තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නේ. දැන් බලන්න ඔබට හොඳට තේරෙයිනේ. මගේ ඇතුලේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට එළියේ තියෙන්නේ මොන? එළියේ තියෙන්නේ ඔය ටිකමයි. පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක් තමයි එළියේ තියෙන්නේ.
එතකොට මේක 아무තු එකක්ද නෑ එළියේ තියෙන ටික තමයි මේකෙත් තියෙන්නේ. එතකොට මේක අනිත් එක තමයි මේක පෝෂණය වුණේ කොහොමද? මේක පෝෂණය වුණෙත් මේ එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ ආහාරයෙන් මේක පෝෂණය වෙන්නේ පින්වත්නි. එතකොට ඒ එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච බොංචි විදියට වෙන්න පුළුවන්, බත් විදියට වෙන්න පුළුවන්, මොන විදියට හරි කමන්නේ මේ එළියේ තියෙන මේ අවිඥානික පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච ආහාරයක් නිසානේ මේ ශරීරය දියුණු. එතකොට ඔබට තේරෙනව නේද මේ ඇඟ ලොකු උනේත් එළියේ තිබ්බ පඨවි ආපෝ තේජෝ වායු නිසා. එතකොට යා තේරුම් ගන්නවා මේකේ ඔය හිතන විදිහේ දෙයක් නෑ. මේ ටික තමයි එකිනෙකට ප්‍රත්‍ය වෙලා හැදිලා තියෙන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයෙන් හැදිච්ච මේ ක්‍රියාවලිය ආත්ම දෘෂ්ටියකින් මම අල්ලගත්තා මගේ කියලා. ඒ මගේ කියලා අල්ල ගැනීම නිසා පින්වත්නි ඊට අනුව මනසේ හැප්පි තියෙනවා මම කියලා ස්වභාවයක්. ඒ මම කියන ස්වභාවයට කියන්නේ භවය කියලා. ඊට අනුව මම පහළ වුණා. භව පච්චයා ජාති. ඕක තමයි පින්වත්නි වෙන්නේ. ඔయిత වඩා වැඩියෙන් මොකක්වත් වෙන්නේ නැහැ. එතකොට බලන්න බැඳිලා යනවා. කොහොමද බැඳිලා යන්නේ? අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියලා කියන්නේ හුදු සංඛාර පිටක්. ඒ කියන්නේ පංචස්කන්ධ ලෝකයක් පංච උපාදානස්කන්ධයක් විදිහට අල්ලනවා. කොහොමද අල්ලන්නේ? තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලනවා. මම කියලා අල්ලනවා. මගේ කියලා අල්ලනවා. මගේ ආත්මය කියලා අල්ලනවා. එතකොට මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් මේක අල්ලනකොට හුදු පංචස්කන්ධ ලෝකයේ උපාදානස්කන්ධයක් මම හදන්න පටන් ගත්තා. ඇත්තම කතාව පංචස්කන්ධ ලෝකයක්. දැන් බලන්න පින්වත්නි උපාදානයේ මේ බැඳිලා යාම පින්වත්නි තණ්හාවන් බැඳී යාම නිසා පින්වත්නි බැඳී යාම කියන ස්වභාවයත් નિરાයාසයෙන් ඇතිවීමක් නෙමෙයි කියලා උන්වහන්සේ දකින්න පටන් ගත්තා. බැඳී යාමටත් හේතුවක් ඇති. උන්වහන්සේ බලනකොට ඒකත් නිකන් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි තණ්හාව. තණ්හාපච්චය උපාදාන. කාම වශයෙන්, භව වශයෙන්, මේ පින්වත්නි විභව වශයෙන් බැඳිලා තණ්හාවක් හිතේ උපන්නා. ඊට අනුව පින්වත්නි බැඳී යාමක් ඇති වුණා. ඊට අනුව පින්වත්නි මේ විපාක වෙනස කර්මයක් ඇදුණා. ඊට අනුව පින්වත්නි ජාතිය පහළ වුණා. ඊට අනුව ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වුණා. මේ විදිහට උන්වහන්සේ බලන ඒකටත් හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? තණ්හාවටත් හේතුවක් තියෙනවා. වේදනාපච්චය තණ්හා. විඳින්න ගියපු නිසා තමයි තණ්හාව ඇති වුනේ. විඳීමක් නැත්නම් පින්වත්නි ලෝකේ තණ්හාවක් නැහැ. හේතුව තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් විඳින්න ගියාට පස්සේ විඳීම ASCII අනුසේ ධර්මයක් වැඩෙනවා. සැප වේදනාව ASCII රාගාංශයක් වැඩෙනවා. දුක් වේදනාව ASCII පින්වත්නි Tamanගේ ජීවිතයේ දුක් වේදනාව තුළ පටිඝය අනුසේ වශයෙන් වැඩෙනවා. උපේක්ෂා වේදනාව ASCII අවිජ්ජානුසේ වැඩෙනවා. මේ අනුසේ ධර්ම හිතේ වැඩිගෙන එනකොට ඒ අනුසේ ධර්මයේ වැඩෙනවා කියලා අපි දන්නේ නැහැ. එතකොට සැප දුක්ඛ උපේක්ෂා වශයෙන් අපි විඳින්න යනකොට අපි දන්නේම නැතුව අනුසයක් වැඩිලා හිතේ. ඒකනේ රහතන් වහන්සේලාට විඳීමක් නැත්තේ. රහතන් වහන්සේලාටත් තියෙනවා මේ දුක්ඛ කියන එකක් උන්වහන්සේලාටත් තියෙනවා. උන්වහන්සේලාගේ අතපය තුවාල වුණොත් දුකක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් සමහර වෙලාවට විවිධ දුක්ඛදායක අවස්ථාවලට මුහුණ දෙන්න වුණානේ. දැන් උන්වහන්සේට අන්තිම දානේ චුන්දකර්මාර පුත්තගේ සූකර මද්දවේ වළඳලා උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේ ලේ අතිසාරේ නැමැති රෝගීන් පීඩා වින්දා. හැබැයි විශේෂත්වයේ තමයි අපිට එහෙම දුකක් ඇති වෙනකොට අපි ඒක විඳිනවා. බුදුරජාණන් වහන්සේලා දුක ඉවසනවා. අපිට දුක ඉවසන්න තේරෙන්නේ නැහැ. ඇයි මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙනවා කියන එක මේ බණ ටිකක් අහගෙන යනකොට තේරෙනවා. නමුත් ජීවිතේ වැඩෙන්නේ නැහැ එහෙම එක. මුළු ජීවිතේම මේක ස්ථාවර වෙනවා. ඒ කියන්නේ හැම අත්දැකීමක්ම හැම සිද්ධියක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච දෙයක් නේද කියලා දකින්න දවසක් එනවා. ඒ දකින්නකොට පින්වත්නි අර දුකවත් සැපේවත් විඳින්නේ නැහැ. එයා දුක් සැප ඉවසනවා. බුද්ධ ආදී රහත් උතුමන් වහන්සේලා දුක් සැප විඳින්නේ නැහැ, ඉවසාවදාරනවා. එතකොට බලන්න පින්වත්නි තණ්හාව ඇති වුණේ නිකන් නෙමෙයි වේදනාව නිසා. එතකොට වේදනාව මොකක් නිසාද ඇති වුණේ? වේදනාව ඇති වුණ උන්වහන්සේ දකින්න ස්පර්ශය නිසා. පස්සපච්චය වේදනා. ස්පර්ශයට කාරණා තුනක් ඇති වෙනවා. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, ශරීරයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියලා මේ ස්පර්ශ හයක් තියෙනවා.
එතකොට මේ ස්පර්ශය කියන එකට ස්පර්ශයට කාරණා තුනයි. ඇහැක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, ඇහි විඥානයක් තියෙන්න ඕන. ඇහැ විතරක් තිබ්බට මදි. පිටින් රූපත් පේන්න ඕන. ඒ දෙකත් එක්කම මානසික අවධානයකුත් යන්න ඕන. එතකොට මේ මානසික අවධානයක් ගියාට පස්සේ තමයි මේ තුන එකතු වෙච්ච තැනකට කියනවා ස්පර්ශය කියලා. ඔන්න බලන්න හොඳට එක වචනයක් පවා අල්ලගන්න. එක වචනයක් දිහා පවා හොඳින් බලන්න. ඔය තුන යම් තැනක එකතු වුණා නම් එතන ස්පර්ශ වෙලා. ඇහක් තියෙනවා නම් රූපයකුත් තියෙනවා නම් ඊට අනුව මානසික අවධානයක් තියෙනවා නම් ඔන්න ස්පර්ශ වුණා. කනක් තියෙනවා නම් ඊට පස්සේ කනට ශබ්දයක් ඇහුණා නම් සෝත විඥානයක් පහළ වුණා නම් ඔන්න ස්පර්ශ වුණා. එතකොට මේ ස්පර්ශ වුණාට පස්සේ මොකද වෙන්නේ? ස්පර්ශ වුණාට පස්සේ පින්වත්නි ඒ ස්පර්ශ වීම නිසා තමයි පින්වත්නි වේදනාව හටගන්නේ. ස්පර්ශ වුනේ නැත්නම් වේදනාවක් නැහැ. ස්පර්ශ වුණාම වේදනාව හට ගන්නවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ජාතිය ඇති වෙනවා. ජාතිය නිසා විඳව යනවා. ස්පර්ශයට හේතුව මොකද? උන්වහන්සේ දකිනවා ස්පර්ශ වුණේ ආයතන හයක් තිබෙන නිසා. සලායතන නිසා තමයි ස්පර්ශය ඇති වුනේ. සලායතන ප්‍රත්‍යයෙන් තමයි පින්වත්නි ස්පර්ශය ඇති වුනේ. ආයතන හයක් තිබෙන නිසා ස්පර්ශ වුනේ. ඇස කියලා ආයතනයක් නැති වුණා නම් ඇහි ස්පර්ශයක් නැහැ. කන කියලා ආයතනයක් නැත්නම් කනේ ස්පර්ශයක් නැහැ. දිව කියලා ආයතනයක් නොතිබුණා නම් දිවේ ස්පර්ශයක් හටගන්න විදියක් නැහැ. ඔන්න ස්පර්ශයට හේතුව තමයි ආයතන හයක් ඇතිවීම. සලායතන නිසා තමයි ස්පර්ශ වෙන්නේ. ආයතන හයක් ඇති වෙන්නේ මොකක් නිසාද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප කියලා ධර්ම ටිකක් ඇති වුණ නිසා තමයි ස්පර්ශ වුනේ. නාම රූප කියන එකයි විඥානය කියන එකයි පිළිබඳ අපිට ඉතින් මේ වෙලාවේ ලොකුවට කතා කරගන්න බෑ. නමුත් නාම රූප පිළිබඳවත් පින්වත්නි අපි ඊටාම ගැඹුරු අදහසක් හදාගන්න ඕන. වඩාත් උනන්දුවක් හදාගන්න මේ දේශනාව ගැනත්. ඒතකොට නාම රූප ගැනත් විඥානය ගැනත් ඊටාම හොඳ අවබෝධයක් තිබුණ නැත්නම් මේක ගැට ගැහෙන විදිහ අපිට තේරෙන්නේ නැහැ. ඒතකොට රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණාවලට. ඒතකොට රූපයක් විතරක් තිබ්බට වැඩ නැහැ. නාම කොටසකුත් මේ නාම රූප කියලා කියන්නේ එකිනෙකට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. මේ දෙකෙන් එකක් නැති වුණොත් පින්වත්නි එතන සලායතන වෙන්නේ නැහැ. සලායතන නැත්තම් ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නැත්තම් වේදනාව නැහැ. වේදනාව නැත්තම් තණ්හාව නැහැ. තණ්හාව නැත්තම් උපාදානයක් නැහැ. භවයක් නැහැ. ජාතියක් නැහැ. ජරා මරණ ශෝක පරිදේව මොකක්වත් නැහැ. ඒතකොට නාම රූප කියන්නේ හරියට එකට හිටපු ධර්මිති දෙකක් වගේ පින්වත්නි. එතකොට එකක් නිසා එකක් යැපෙනවා. එතකොට රූපේ යැපෙන්නේ නාම ධර්මයන් මත. එතකොට නාම රූප එකතු වීමක් පින්වත්නි හැම වෙලාවකම ජීවිතේ තියෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් උන්වහන්සේගේ දේශනා හරිම ලස්සනට තියෙනවා. ආයතන හයක් ඇති වෙන්න නාම රූප තියෙන්න ඕන. එතකොට නාම රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. නාම කියලා කියන්නේ පින්වත්නි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන දේවල් කියන මේ නාම ධර්මයට අයිති දේවල්. ඔය ටික නැත්තම් පින්වත්නි කිසිම වෙලාවක මේ ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඔතන හරීම පරිස්සමට අපි තේරුම් ගන්න ඕන. නමුත් අපිට මේ දේශනාවේ කාලේ ඉන්නේ. නමුත් වඩාත් මේක මතක තියාගන්න පටිච්ච සමුප්පාදේ වැදගත් අවස්ථාව විඥානයයි නාම රූපයි කියන දෙක වෙනම තේරුම් ගන්න. වෙනම නාම රූප ගැන එක බණක් හරි කමක් නැහැ අහලා වෙනම තේරුම් ගන්න. මට ඒක විතරයි කියන්න වෙන්නේ ඔබට. ඒක විශේෂ වශයෙන් ඔබ අදහසක් ගන්න ඕන නාම රූපයි විඥානය ගැන. මේ දෙක මෙතන ප්‍රධානයි. ඊට පස්සේ පින්වත්නි නාම රූප ඇති වුණේ විඥාන ප්‍රත්‍යය. විඥානපච්චය නාම රූප. නාම රූප ඇති වෙන්නත් ප්‍රධාන හේතුව විඥානයි. ඒතර විඥානය බැස ගැනීම නිසා තමයි නාම රූප කියන ස්වභාවයක් ඇති වෙන්නේ. විඥානය කියන්නේ සම්පූර්ණ මායාවක් පින්වත්. ඒ විඥානී මායාව අවබෝධ කරගත්තට පස්සේ මේ පටිච්ච සමුප්පන්නව ගැට ගැහිච්ච ලෝකයේ ක්‍රමානුකූලව ලිහෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව මේ ප්‍රශ්නේ විසඳෙන්න පටන් ගන්නවා. දැන් බල්ලෙක් හිතන්න ඔබ උඩින් යනවා කියලා. බල්ලෙක් යනවා මේ සම්පූර්ණයෙන්ම එක්තරා තැනකින් සම්පූර්ණ මොකක් හරි පාලමකින් යනවා කියලා හිතන්නේ. ඔන්න පාලමකින් යනකොට පින්වත්නි බල්ලා වතුර එක දිහා බලනවා. වතුර එක දිහා බලනකොට බල්ලට බල්ලෙක් වගේ රූපයක් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ බල්ලා මේ නැවත වතුර දිහා බලනවා. එතකොට බල්ලට අදහසක් එනවා පින්වත්නි බල්ලෙක් ඉන්න නිසා තමයි බලන්නේ කියලා. එතකොට විඥානි මායාව අපිට හරි පරිස්සමට ලියා ගන්න ඕනේ.
බල්ලෙක් වතුරේ ඉන්න නිසා තමයි බලන්නේ කියලා. ඇත්තටම පින්නත් බලන නිසා තමයි පේන්නේ. වතුරේ බල්ලෙක් නෑ, බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන තමයි බලන්නේ. බලනකොට පේනවා. හැබැයි බල්ලෙක් ඉන්නවා කියන අදහසින් බලනකොට බල්ලෙක් පේනවා. ඒතකොට බල්ලා වලිග වනනවා. ඒතකොට ඒ බල්ලත් වලිග වනනවා වගේ පේනවා. නමුත් පින්වත්නි ඇත්තටම වෙලා තියෙන්නේ ඉන්න නිසා බලනවා නෙමෙයි, බලන නිසායි පේන්නේ. ඒතකොට බලන නිසායි පේන්නේ. නෝක හොඳට තේරුම් ගන්න. බල්ලට හිතෙන්නේ ඉන්න නිසා බලනවා කියලා. හැබැයි බලන නිසා තමයි ඇත්තටම පේන්නේ. මේ විඥාන මායාව බොහොම පරිස්සමට ලියා ගන්න ඕන එකක්. මේක අපි බොහොම ප්‍රවේශමෙන් ලියා ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විඥානය ඇති වුණේ කුමක් නිසාද? විඥානය ඇති වෙන්නත් බලපෑවි සංඛාර. සංඛාරපච්චය විඥාන. ඒකට සංස්කාර කියන එක විශාල විස්තරයක් තියෙනවා. විවිධ තැන්වල විවිධ අදහසින් යෙදලා තියෙනවා. සංස්කාර උනේ කුමක් නිසා? අවිද්‍යාව නිසා. සත්‍ය කුමක්ද ඇත්ත තේරුම් ගත්තේ නැති නිසා. මේකේ මේ තිබ්බොත් මේ තියෙනවා, මේ නැතිවීම මේ නැති වෙනවා කියලා මේ සදාතනික සත්‍ය දන්නේ නැතිකම නිසා. ඒතකොට ඒ නිසා ඒක අවිද්‍යාවන් සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායස. මේ ටික ඔක්කොම ගැට ගැහුනේ වෙන මොකුත් නිසානේ මේ පින්වත්නි, නොදන්න කම නිසා. ඒ නිසා මේකේ වැදගත් දෙයක් තියෙනවා. ඔබ වඩාත් උනන්දු වෙන්න ඕන දෙයක් අවිද්‍යාවයි නාම රූපයි. මේ දෙක වෙන වෙනම දේශනා ඕන තරම් තියෙනවා. අහලා හරි කමක් නැහැ. මේ දෙකේ තේරුම හොඳටම තේරුම් ගත්තාම, වෙනස දැනගත්තාම ඔබට වඩාත් අවබෝධයට විවෘත කරගන්න පුළුවන්. කියන්නේ වඩාත් උද්‍යෝගයෙන් මේ වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. අර දාන සීල කරන ගමන් මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඇත්තටම ඒක ඊටාම ප්‍රගති වේගයේ දුර්වලකමක් තියෙනවා. ඔය දාන දෙන ගමන්, සිල් රකින්න ගමන්, බණ ටිකක් අහන ගමනුත් මේක කරගන්න පුළුවන්. මේ කවදා හරි දුක ඉවර වෙයි. මේ විදිහට බලන ප්‍රඥාව අවදි වෙයි. හැබැයි දැම්ම ඉඳලා මේ පටිච්ච සමුප්පන්නව මේ ලෝකයේ ගැට ගැහිච්ච විදිය, මේ පංචස්කන්ධ ලෝකේ බැඳිලා තියෙන විදිය දකින්න පටන් ගත්තොත් එයා ඒ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා නිවෙන්න පටන් ගන්නවා. දැන් මාතරට යන්න පාරවල් දෙකක් තියෙනවනේ පින්වත්නි. මාතරට යන කෙනෙකුට ඕන නම් යන්න පුළුවන් පින්වත්නි, මේ හයිවේ එකෙන් යන්නත් පුළුවන්. හැබැයි මාතරට යන කෙනෙකුට ඕන නම් ওই පරණ ගාලු පාරේ යන්නත් පුළුවන්. ඒතර පරණ ගාලු පාරේ ගියත් මාතරට යන්න පුළුවන්, හයිවේ එකේ ගියත් යන්න පුළුවන්. හැබැයි මේ පරණ ගාලු පාරේ යනවට වඩා හයිවේ එකෙන් ගියාට පස්සේ මාතරට ඉක්මනට යන්න පුළුවන්. හැබැයි ඒකේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. අර කැමැති තැන්වල නතර කරන්න බෑ. කැමැති දේවල් බලන්න බෑ. ඊට පස්සේ අවශ්‍ය තැන් විශේෂ තැනක විතරක් නතර කරන්න පුළුවන්. හයිවේ එකේ එහෙම නීති රීති තියෙනවා. හැබැයි පරණ ගාලු පාරේ එහෙම ප්‍රශ්න නැහැ. මුහුද පැත්තෙත් බලාගෙන කඩේකින් හොඳට කාලා තේ එකක් එහෙම බීලා හිමීට විදා අරගෙන ගමන යන්න පුළුවන්. කැමැති කෙනෙකුට ඔය කියන දන් දෙන ගමන්, සිල් රකින්න ගමන් මේ ටික අපිට ප්‍රමාණවත් කියලා හිතන්න පුළුවන්. ඒකෙනුත් කවදා හරි නිවෙන්න යම් නිමිති හම්බ වෙයි. විදර්ශනා ඥානෙ උපදව ගන්නත් කොහෙන් හරි නිමිත්තක් හොයන්න පුළුවන් වෙයි ස්වල්ප වශයෙන් හරි. හැබැයි පටිච්ච සමුප්පන්නව බලන එක නිකන් හරියට හයිවේ එකකින් මාතර යනවා වගේ වැඩක්. ඒ නිසා මේ විදිහට බලනකොට දුක ඉවර වෙන්න පටන් ගන්නවා. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස, ජීවිත අවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා. විශේෂයෙන්ම අද මේ දේශනාව සිද්ධ කරපු පින්තුන් බලාපොරොත්තු වුණ පටිච්ච සමුප්පාදය ගැන දේශනාවක් කරන්න කියලා. නමුත් මේක නිකන් පටිච්ච සමුප්පාදය ගැන අතපොත ගෑමක්. ඒ නිසා මම කියපු එක හොඳට තදින් ඔළුවේ තියාගන්න. විඥානයයි නාම රූපයි කියන දෙක තමයි පටිච්ච සමුප්පාදේ වඩාත් පළල් අදහසක් ගන්න ඕන. ඒ ගැන වඩාත් උනන්දු වෙන්න කියලායි ඔබට මතක් කරන්නේ. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ බියගම හේනිහත්ත පදිංචි අශෝක අමරකෝන් මහත්මයා සහ නන්දනී ජයසිංහ මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරනවා. ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා අශෝක අමරකෝන් මහත්මයා සහ නන්දනී ජයසිංහ කියන දෙපළගේ විවාහ විහි 2020 මේ දෙසැම්බර් මාසේ 10 වෙනි දිනට වසර 25ක් පිරෙන බවත්, ඒ වෙනුවෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත්, විශේෂයෙන් මේ අතන්ගේ යුග දිවියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ පිණිස මේ ධර්ම දාණයට කැප වෙන බව මතක් කරලා තියෙනවා. අපි විශේෂයෙන් මේ දෙපළට ආශිර්වාද කරනවා. ධර්මයේ ඉන්න ධර්මයත් එක්ක ජීවිතේ ගලපාගත් පිරිසක් විදියට මේ පටිච්ච සමුප්පාදයේ ගැනම දේශනාවක් කරපු එක වටිනවා. සරලව වුණත් අශෝක අමරකෝන් මහත්මයාටත් නන්දනී ජයසිංහ මහත්මියටත් මෙලෝ යහපත පරලෝ සුගතිය ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට
මේ ධර්ම දානමේ පින බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දෙපාර්ශවයෙන් පරලෝ සැපත් වුණු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද පින්කමක් විදියට මේ ධර්ම දාණයට කැප වෙනවා. ලෝකවාසී සියලුම පින්නතුන්ට ධර්මය අවබෝධ කරගන්නට නිර්වාණය පූර්ණී කර ගැනීමට මෙම ධර්ම දානයේ හේතු වේවා කියන අදිෂ්ඨානයත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් පින්වත් නම කියන්න අවසරයි ගල්ගෙමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ධර්ම දානමේ පින බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. දේශනාවට දායකත්වයේ දරපු ඒ පින්වත් අශෝක අමරකෝන් මහත්මයා ප්‍රදාන නන්දනී ජයසිංහ මැතිණිය ප්‍රදාන පවුලේ දුවදරුවන් ඥාතිවරු ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම නිදුක් බව නිරෝගී භාවයේ සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මෙලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල උදා වේවා. කය මනස සුවපත් වේවා. ගෞතම බුදුසසුනේදී වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් මේ පින් උපකාර වීම තුලින් භවගාමී සසර සුවපත් වේවා. හැම දිනාගේම ආයති භවයේ සුගතිගාමී වේවා. සංසාරගත ඥාතීන්ටද මේ පින් බලවත් වේවා. හැම දිනාටම ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණසම දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණය කරපු ලංකා වාසී ලෝක වාසී ඔබ හැම දිනාටම ඔබේ හදවත සුවපත් වේවා. ඔබ හැම දිනාටම ඊ타ම ඉක්මනින් බුදුසසුනේදී නිවී සැනසෙන්නටම මේ දේශනා උපකාර වේවා. හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම දරුවන් සරණයි. සදහවත් සුපින්නතුනි, අද දින මේ වටිනා වූ අර්ථවත් වූ සධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ නරඹු ලංකාවාසී ලෝකවාසී බෞද්ධ සුපින්නතුනි, ඔබ සියලු දෙනාටම මේ උතුම් සධර්ම දේශනාව තුළින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා. නිවන් මඟට යන දොරටු විවර කරගන්නට මේ සධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින්ම අද මේ සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරා වූ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වන කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අප පින්වත් පූජ්‍යපද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. සාදුකාර ලබා දීලා වහන්සේට මේ සසුන් කෙතා සදන්නට මේ සම්බුදු සසුන බබලවන්නට තවත් මෙලෙසම චතුරු ලෙස සධර්ම දේශනාවල් සිදු කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී ආශිර්වාදය ලැබේවායි. උන්වහන්සේට අපි සියලු දෙනාම සාදුකාර ලබා දීලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ සධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරා වූ මේ සුපින්වත් පිරිසටත් එමෙන්ම ලංකාවාසී ලෝකවාසී පින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් නැවත වරක් ප්‍රාර්ථනා කරනවා. නිවන් මඟට යන දොරටුම මේ උතුම් සධර්ම දේශනාව තුළින් විවර වේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දාන පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාව එලෙස සිදු කරමින් අවසරයි අදට ඔබගේ නිවහනින් සමගන යන්නට. තවත් මෙවැනිම අර්ථවත් වූ වටිනා වූ සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනේවේ බලාපොරොත්තුවට දෙමින් අවසරයි සමකන්නට සියලු දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග බොදුමග කොටගත් බුදුනුවන්ගේ හදවතේ නාලිකාව. කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය